ලස්තවෙන්කෝ ඇය තුරුළු කරගත්තේ රාගයටත් පරදවා ගිය සෞම්‍යවන්ත ආදරය පිරි භක්තියකිනි. ඔහුගේ හැඩි දැඩි අත්වලට හිරවන උල්යානාගේ මුව පැටවුන් ලස්තවෙන්කෝගේ තනපිට්ටනියේ පෙරලමින් දඟලමින් තන උලා කන්නට මෙන් පොරකති. ලස්තවෙන්කෝගේ ශක්තිමත් දෙපා ඇය රාජාසනාරූඪ කරවයි. එවිට දෙනේ තඩවන්ව යන ඇයගේ රතැඟිලි ඔහුගේ හිස පිරිමදින්නේ මලකින් පැණිබොන්නට පොරකන බඹරුන් රෑනක් සිහිගන්වමනි. මොහොතකින් වතුරෙන් ගොඩගත් තාරා පැටවකුසේ ඔහු තම දෑතින් ඇය ඔසවාගෙන වතුර බේරෙද්දීම ඇය ඔසවාගෙන නිවසට යයි. කටුක ගැමි පරිසරයක ජීවත් වුවද ආදරය, ස්නේහය ඔවුන්ගේ ජීවිතවලට ආලෝකය ගෙන ආවේය. ඇයගේ සෞම්‍ය බවත් අර පිරිමැස්මෙන් වැඩකිරීමත් නිසා ඔවුන්ගේ නිවස්නය තුළ වෙනත් නිවාසවල දක්නට නොමැති පිරිසිදු වූත් පිරිපුන් වූත් සුවඳ විසිරී ගියේ රාගයට පරදවා ආදරණීය පිරිසිදු වැහි බිඳුවක සිසිලස රඳවාගත් මල් පෙත්තක් සිහිගන්වමිනි. අද පොතයි හිතයි වැඩසටහනෙන් අපි ටිකක් වෙනස් ගණයේ පොතක් ගැන කතා කරන්නයි සූදානම. ඔබ දන්න හඳුනන කෙනෙක් තමයි අද වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි ඔහුව වෙනදා හඳුන්වන නාමයෙන් නොවේ හඳුන්වන්නේ. අපි ලකී දේවව අද පොතයි හිතයි වැඩසටහනට කැඳවගෙන ඔහු ලේඛකයෙක් විදියට අභිසෙස් නැංගූ කෘතියක් ගැන කතා කරන්නට සූදානම් වෙනවා. බොහොම ආදරයෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නා ගමන් මට හිතුණා ඔබට මේ වැනි දෙයක් කියන්නට. අපි අද කතා කරන්නේ නිර්මාණකරණයේ බොහෝම වැදගත් ඉසව්වක් ගැන. ඒ ඉසව්ව ඇතුලේ අපිට තියෙනවා විවිධ පැති කියවා ගන්නට. ඇන්ටන් චෙකොව් කියනවා කෙටි කතා කලාව කියන්නේ ජීවිතයෙන් පෙත්තක් කියලා. කොටසක් විධාරණය කරන්නක් කියලා. සමහරු ඒකට කැමති නෑ. සමහරු කියන්නේ සමහර දාර්ශනිකයන් කෙටි කතාව කියන්නේ ජීවිතයේ බොහෝ අහුමුළු වලට රිංගලා ජීවිතයේ සංකීර්ණතාවන් වටහා ගන්නා තැනක් කියලා. ඒ සියල්ල අපි කතා කරන්න සූදානම් වෙනවා මේ වැඩසටහන ඇතුලේ අද ලකී දේවත් එක්කම. උල්යානාගේ ආදරය නමම වෙනස්. මට පොත කියවලා ඉවරුනහම හිතුණා ඇත්තටම ලකී මාව එක්කන් ගියාද කියලා මේ විදේශ චාරිකාවක් රටවල් කිහිපයකට. මටත් එහෙම හිතුණා ලියාගෙන යද්දී. මම හිතන්නේ මම මේක ලියාගෙන යද්දී මමත් විවිධ රටවල් වල විවිධ සංස්කෘති එක්ක ජීවත් වෙලා ආයෙත් මගේ රටට ආවා වගේ හැඟීමක් මටත් දැනුණා මේක ලියාගෙන කාලයේදී. මම හිතන්නේ මම ලියන්න පටන් අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා. ටික දීර්ඝ කාලයක් මට ගියා. නමුත් මේ කොවිඩ් කාලයේදී පුංචි නිදහසක් ඇති වුණ නිසා ඒක ඉවර කරගන්නත් මට පුළුවන් වුණා රටවල් කිහිපයකටම ගිහිල්ලා. ඇත්තටම රටවල් වලට සමහර රටවල් වලට මම ගිහින් තිබුණා. සමහර ඒවලට මනසින් මම සැරිසැරුවා. මේ කෙටි කතා කියවද්දි දැන් ඔබ කිව්වනේ සමහර රටවලට ගියා. එතකොට දැන් අපි දන්නවා මේ සංස්කෘතිය ඔබ දැක්කා. සමහර රටවල් වලට මනසින් සැරිසැරුවේ. එතකොට ඒ සංස්කෘතික වෙනස්කම් කොහොමද ඔබ හරියටම ග්‍රහණය කරගත්තේ? මම ඇත්තටම මම ඉස්සරින් ඉඳන්ම කෙටි කතා කියවන්න හරියම මගේ ලොකු රුචිකත්වයක් තිබ්බා. නව කතාවට අකමැති නෙවෙයි. නමුත් කෙටි කතාවට මගේ වැඩි ඇල්මක් තිබ්බා. මම නිතරම කෙටි කතා කියවනවා. ඒ අතරින් විදේශීය කෙටි කතා කියවන්න මට හරි රුචිකත්වයක් තිබ්බා. උන්ගේ භාෂා ශෛලිය, උන්ගේ කතා රසය ඒක මම විවිධ විදිහට අත්දැක්කා. ඒ අත්දකින්න හේතු වුණේ මම කුඩා කාලේකට මම 8 වසර 9 වසර 7 කාලෙදී මම සාමාන්‍ය ළමයි වගේ මම මේ දිනපොතක් පාවිච්චි කරනවා. මම ওই දිනපොත ලියනවා. මගේ ওই දිනපොත කියවන්න මගේ පන්ති වල ළමයි හරි ආසයි. ඒක මගෙන් හොරකම් කරගෙනත් සමහරවිට කියවනවා. මම ඒක ලියන විදිය එතකොට මම මේ පොත් මුකුත් කියවලා තිබුණ නැහැ.
නමුත් මට මතකයි මම ඒක ලියන්න ගියම සාමාන්‍ය ඉස්කෝලේ ගියේ නැත්තම් මම ලියනවා අද වැසි බර දවසක් ආකාශයේ මල ගෙදරක යන වගේ කළු පාටයි බස්සෝ දෙන්නෙක් අඹ ගහේ මම නිදාගෙන ඉන්න තැනට මට බස්සෝ දෙන්නෙක් පේනවා මගේ ඇඳේ බස්සෝ දෙන්නෙක් ඇහැරගෙන ඉන්නවා මම හිතන්නේ ඊයේ නිදාගෙන ඉන්නවා ඊයේ රෑ පුරාම හැරගෙන හිටපු හින්දා අද නිදිමත හැදිලා වෙන්නේ නැති. ඔන්න ඔය වගේ මම ඒ ලියන විදියට ළමයි ආස වුණා. ළමයි කියන්නේ ඔබ හැමතිස්සෙම පරිකල්පනේ විවිධ පරිකල්පන සිද්ධ මම දන්න එක මම කිසි දෙයක් ඉගෙනගෙනවත් ඒ කාලේ එහෙම කියවලවත් මුකුත් නෙමෙයි. ඒක මගේ මම සාමාන්‍යයෙන් ලියන විදිය ඒ යාළුවෙක්ට ලියුමක් ලිව්වත් මම ටිකක් ඒ වගේ ලියන්නේ. ඉතින් මම අර කෙටි කතා කියවද්දී මට හිතුණා මේ මම අර ඩයරි එක ලියන විදිහේ කතානේ ඔක්කොම කියලා. ඉතින් මම ඒකින්ද අර ඒක මගේ ලිවීමත් එක්ක සැසඳෙන නිසා මම වැඩිපුර ඒවා කියවන්න ගත්තා. ඉතින් කියවන්න ගත්තට මම කවදාවත් පොතක් ලියන්න ඕනේ කියලා එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් මම උසස් පෙළ කරන කාලේදී මම සාහිත්‍ය විෂය කරේ. මගේ ගුරුතුමා බොහෝ විට අපිට කවි උපමාවල් කතා කරද්දී මම අර මගේ ඉස්සර මම අර ගෙදින පොත ලියන එකත් එක්ක මම හැමතිස්සෙම පැටලෙනවා. මම ලියන විදිහ එකක් මේ කියන්නේ. ඉතින් මම ඒකින්ද ඒක ඉතාම ආසාවෙන් ග්‍රහණය කරගත්තා. මම රචනාවක් ලිව්වත් සමහර විට මම මගේ රචනා ශෛලියත් වෙනස්. ඉතින් ඒක ඉස්කෝලේදී මේ ඒස වුණත් මට කියනවා. මම පොතක් ලියන්න ඕනේ කියලා එහෙම අදහසක් මගේ තිබුණ නැහැ. කියවගෙන යද්දී මම ඉතින් නිසදස් ලියනවා, කවි හිම් මෙහෙන් ලියනවා. නමුත් මම සංගීත ශාස්ත්‍රයට එද්දී මම ගීත ලියන්න පුරුදු වුණා. ගීත ලිවීමේදීත් මට ආවේනික වුණේ ඔන්න ඔය උපමා ශෛලියට මම හරිම ප්‍රියමනාප වුණා. ඒ ප්‍රියමනාප වුණාට මට ඔහොම කාලය ගෙවිගෙන යද්දි තමයි මම හිතන්නේ මම මේ පාසලෙන් අස් වෙලා ඔය කෙටි කතාවක එක පත්තර වලට ලියනවා ඒවා බලනවා. මුත් මම මේ ලොකුවට ඒ ගැන මේ හිතුවේ නෑ මම මේ ලියන එකේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. මම ඒක තෘප්තිමත් වෙනවා. මොකද ඒ 8 වසරෙන් වගේ ලියන්න පටන් ගත්ත ඒ ශාස්ත්‍රය අත්හැරලා සංගීතයට යන්නේ. නෑ මම ඒක ඒ දවස්වල එහෙම ලිව්වට මම මේ කතා ලියන්න එහෙම මගේ අදහසක් තිබුණේ මගේ විදිය. මම ඩයරි ලියන විදිය සාමාන්‍යයෙන්. නමුත් ඒක නිතරම මට මං හිතන්නේ අර පිහිටලා තිබුණ නිසා පසු කාලේනේ මම පොත් කියවද්දී මට මගේ ලිවීමේ ශෛලියයි මේකයි අතර පුංචි බැඳීමක් දැනුණා. නිකන් පුංචි මුතු පොටක් එල්ලීලා වගේ පාට මේ දන්වැල් වගේ. ඒ කියන්නේ මේ දන්වැලක් එක වුණාට එකෙන් එක පාට පුඩුක් වගේ මට නිකන් මේ මං ලියපු ඒවයි මේ කෙටි කතාවල තියෙන ඒවයි අතර පුංචි බැඳීමක් තිබුණා. ඉතින් මම වැඩිපුර ඒ කතා විදේශීය කතා කියවන්න පුරුදු වුණා. ඉතින් එහෙම කියවගෙන යද්දී සමහර මම එක්කෙනෙක්ගෙම කෙටි කතා එක දිගට කියවන්න කැමති කෙනෙකුත් නෙමෙයි. මම ඒකින්ද මම ගොඩක් වෙලාට ගත්තාම ඒකේ විවිධ අයගේ කතා හුඟක් තියෙන පොත් තමයි ගන්නෙ. මොකද එක රස එක්කෙනෙක්ගේ රසයට වඩා භාෂා ශෛලිය වෙනස්, තව එක්කෙනෙක්ගේ රස වෙනස්, කතා මාධ්‍ය වෙනස්, චරිත වෙනස්, සංස්කෘතිය වෙනස්. ඉතින් මට දවසක හිතුණා මේ ශෛලියෙන් කතාවක් ලියන්න ඕනේ කියලා. මම දන්න මට ආවේනික මම දන්න සත්‍ය කතාවක් ඒක ලියුමම රුසියානු පරිසරයෙන් ලියලා මම ඕක ඔහෙ තිබුණා දවසක් මට හිතුණා ඕක කාට හරි දෙන්න ඕන බලන්න කියලා කොහොමද ඒක නට හැංගෙන්නේ කියලා. මම ඕක ගිහින් දුන්නා මේ ගිවන්ත අර්ථසාද් මම ඔහුට කියන්නේ ඇවදින පුස්තකාලය කියලා. සාමාන්‍ය ඔහු මුණ ගැහුනම බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් පුද්ගලයෙක්. දැනුම සම්භාරය අති විශාලයි. ඉතින් ගිහින් දුන්නම මං කොහොම මෙහෙම එකක් ලිව්ව පොඩ්ඩක් මේක බලන්න කියලා. ඉතින් ඔහු ඒක බැලුවා. බලලා කිව්වා ලස්සනයි. හැබැයි මට මේක හරියටම ඔයාට තීරණය කරන්න මේකේ ඔරිජිනල් මේකේ මුල් පිටපත මට ගෙනත් දෙන්න කියලා කිව්වා. ගෙනත් දීපන්. එහෙම කිව්වා මට ගෙනත් දීපන් මේක කියවන්න. ඉතින් මම පොඩ්ඩක් hina වෙලා කියලා මං කිව්වා ඕක මේ මම ලිව්වේ කියලා. ඊට පස්සේ කිව්වා hina වෙලා කිව්වා මේ විහිළු කරන්න එපා මේ ලේඛන කලාවත් එක්ක මේක මේ ගත්ත ගමන් තේරෙනවා කොහෙන් හරි උඹ කොපි කරලා කියලා. එහෙම කිව්ව උඹ කොපි කරලා තේරෙනවා. මේක හරි එක ගෙනාවොත් මං ඔයාලට මේකේ උපදෙස් දෙන්නම් කියලා. ඊපස්සේ මං කිව්වා නෑ ඕක මේ මං ලිව්ව ආකෘතියක් මට දැනෙච්ච ආකෘතියකට මං ලිව්ව දෙයක් කියලා.
කියලා නිකන් ඔළුව වැනුවට නිකන් අර බොහොම ඔච්චමට වගේ අර කියන හින්දා පිළිගන්නම් වගේ කිව්වා. හැබැයි මට වාසනාවට මම ලිව්ව කතාවේ කතා නායිකාව ගිවන්තාර්ථ සාත්ගේ ඥාතියෙක්. එතකොට මම කියලා තියෙන්නේ ඔබතුමාගේ අර අහවලා ගැන කියලා. එතකොට පරිසරය වෙනස් වුණාට චරිත දන්න මෙහෙ. කියන්නේ. ඉන් පස්සේ ඒක කිව්වන් පස්සේ ඔළුව අත ගහගෙන කිව්වා ලකී මේක පුදුම ආකෘතියක්. ඇයි මේ වගේ තමයි ඒවා ලියන්නේ නැත්තේ කියලා. මම කවදාවත් එහෙම ලියපුවා තියෙනවා. නෑ ඔයා ලියන්න. ඇත්තටම ඔහු මාව ඒ වගේ දිරිමත් කරයින් තමයි මේ ඉතුරු කතා ඔක්කොම එළියට එන්න මේ පෙළඹුණේ ලියන්නට. නැත්තම් සමහර විටක ඕක විනෝදාංශයට ලියලිය මමම කියව තියන්න තිබ්බා. එහෙම පටන් ගත්ත උල්යානගේ ආදරේ ලියන්න පටන් ගත්තට පස්සේ මට මේ පොත කියවද්දී මගේ හිත නැවතිච්ච කෙටි කතාව උල්යානාගේ ආදරයම නෙවෙයි. නිල් පාට ගැහණිය. එතකොට උර්මිලා පූජා වෙනවා. ඊට පස්සේ බරතල ප්‍රකාශ්ලා එක්ක ගමනක් යනවා. ඔබ අபிසාරිකාවක්ගේ දෙපතුල බරතට කියලා වන්දනවා. මොකද්ද කරන්නේ? අර නිල් පාට සංකේතයක් විදිහට පාවිච්චි කරනවා කියලා මට හිතෙනවා දෙවියන් පිළිබඳ හැදෑරීමකට. ඒහා සමානව ඔබ දනගස්සනවා ගැහණිය ළඟ. ඇත්තටම මේ මම උල්යානගේ ආදරය කියලා මේක නම් කරාට ඔබ කිව්වා වගේ මම මුලින්ම ලිව්ව උල්යානගේ ආදරේ නෙමෙයි. වෙන කතාවක් තමයි ගිවන්ත අරසාට වෙන්නේ සමු ගැනීම. ඊට පස්සෙ මම වෙනත් කතා කිහිපයක් ලිව්වා. ඊට පස්සේ තමයි මේ උල්යානගේ ආදරය මගේ අතින් ලියවෙන්නේ. නිල් පාට සහ ගැහණිය මම කියවනේ මේ හැම එකක්ම මගේ අත්දැකීම් කියලා. ඔය නිල් පාට සහ ගැහණිය ලිවීමට මට ජීවිතයට මගේ හදවත පෙළඹුවේ මම ග්‍රේඩ් 6 වල 6 වෙනි පන්තියේ ඉන්න කාලේදී ඇසූ කතාවක්. ඒ කියන්නේ මම නම් ගම කියන්නේ නැහැ. යම් කිසි යාළු මිතුරන් කණ්ඩායමක් ඔවුන් ගිහින් තිනවා ගණිකාවක් අරගෙන සල්ලි ගෙවලා ඈත් එක්ක රාත්‍රිය ගත කරන්න. ඉතින් ඒ කාලේදී එක්කෙනෙක්ට 10 දිනක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. කොහොමද එක්කෙනෙක් යනවා, අරයා එනවා, ඊළඟ එක්කෙනා යනවා, අනිත් එක්කෙනා එනවා. කොහොමද 8 වෙනියා, 9 වෙනියා. 9 වෙනියා යනකොට ඒ කාන්තාව කිව්වලු මල්ලි මට හරි මහන්සි චුට්ටක් වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඊන් පස්සේ එයා පැත්තකින් වාඩි වෙලා එයා අහලා තියෙනවා මේ ලස්සන කෙනෙක් එයා. අයියෝ මෙහෙම මේ වගේ තත්ත්වයකට ආවේ කියලා. ඒකට කියලා තියෙනවා යාගේ ජීවිතේ ඔය යාගේ පියා කාට හරි මට ණය වෙලා මොකක් හරි එකට ඔය තරව්කාරයෙක් ඒව බලහත්කාරයෙන් මේ දෙයට යොදවලා තියෙනවා කියලා. එතකොට මෙයා කියලා තියෙනවා මම කැමතියි විවාහ වෙන්න. ඔයා කැමතිද කියලා. ඊට පස්සේ මිතුරු ඇවිල්ලා 10 වෙනියට කිව්වලු මචං උඹ යන්න එපා. මම මෙයාව මැරි කරනවා කියලා. ඉතින් යාළුවා අනිත් යාළුවා 8 දෙනාම ඔහුගෙන් මදක් ඈත් කරා. අර 10 වෙනි යාළුවත් එක්ක විතරයි ඔහුගේ මිත්‍රත්වයේ ඉදිරියට ගෙන ගියේ. ඔන්න ඔය 10 වෙනි යාළුවා තමයි ඔය විස්තරේ මට කිව්වේ. එතකොට ඔබ ඒක මට මතකයේ සෑහෙන කාලයක් තිබුණා. ඉතින් ඔන්න ඔය ආකෘතිය තමයි මේ කතාව නිර්මාණය වෙන්න. මම ඇත්තටම සමාජය කියවපු කෙනෙක්. මම ඇත්තටම පොත් කියවනවට වඩා කැමති සමාජය කියවන්න. සමාජය දකින්න. මිනිස්සුන්ගේ ජීවිතවලට විනිවිද යන්න. ඒක මට කවුරුත් කියලා දීපු දෙයක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක මට නිතතින්ම පිහිටපු දෙයක්. මම ඒක එළියට ගත්තේ නැති එක විතරයි උනේ කාලයක් තිස්සේ. නමුත් මේ අර අහම්බෙන් ලිව්ව කතාව නිසා ගිවන්තාර්ථ සාධයකට අර්ථයක් දුන්න නිසා ඉතුරු මගේ හිර වෙලා තිබිච්ච කියවපු සමාජය උල්යානාගේ ආදරය තුලින් එළියට ආවා කිව්වොත් සම්පූර්ණයෙන්ම නිවැරදි. ඒ කතාවට ඔබ දැඩි සංස්කෘතිකමය සහ මෙවැනි පීඩාවකින් පීඩිත ඉන්දියානු පසුබිම තෝරගන්න. ඒ කුල ක්‍රමය, දෑවැදි ක්‍රමය මේ දේවල් ගැන අධ්‍යයනයක් කරලා තිබුණාද ඉන්දියාවේ? සාමාන්‍යයෙන් ඒක සංස්කෘතිය ගැන පොඩි අධ්‍යයනයක් කරනවා. කොහොමත් ඒක මම මේ පොත ලියන්න නිසා නෙමෙයි.
සාමාන්‍යයෙන් මම විවිධ සංස්කෘති ගැන නිකන් සාමාන්‍ය දැන් හිටියත් මම ඉන්ටර්නෙට් එකට ගියත් විවිධ සංස්කෘති වල තියෙන විවිධ ලක්ෂණ ඔවුන්ගේ විවාහ වෙන සිරිත් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධ සිරිත් ඒවා මම හරියට බලලා මම ග්‍රහණය කරගන්න ඒවල තියෙන වෙනස්කම්. ඇයි මේ විදිහට සමහර අය තියෙනවා ඇඟ කපා ගන්න සංස්කෘති. ඉතින් මම ඒවා ග්‍රහණය කරගන්න. නමුත් මම මේ ළමා විවාහය ළමා බාල වයසෙන් ළමයි විවාහ කරලා දෙන දේ ඉන්දියාවේ දකින්න අපි සාමාන්‍යයෙන් බහුලව දකින්න දෙයක් ඒක. නමුත් ඒක මම සංසන්දනය කරගත්තට මගේ මනසේ රැඳිච්ච අර කතාව සමාජයට ගේන්නට ඇත්තටම නිල් පාට කියන එක මම ගත්තේ අර කෙනෙක් ජීවිතේ එපා වෙලා ඉන්නවානේ. දැන් නිල් පාට කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අලුත් දෙයක් අලුත් ලෝකයක් ඒ වගේම දේව සංකල්පයකට. ඔව් දේව සංකල්පයකට. එතකොට ඔබ අභියෝගයක් කරනවා වගේ ගතියකුත් පාටක අපිට හැඟෙනවා. අභියෝගයක් කියලා කියන්නේ මට හිතුණා අපිට සමහර විට අපි දහමෙන් අපේ ජීවිතේ එපා වෙලා තියෙන දේ ඔයගේ ජීවිතේ නැවතත් යථා තත්ත්වයටපත් වෙන්නට මම ඇත්තටම මොකද නිල් පාට සහ ගැහැණි කියලා දාන්න හිතුවේ නැහැ. නමුත් මගේ ලියාගෙන යද්දී ඇයට නිල් පාට කියන එක හරි අප්‍රසන්න සිදුවීමක් වුණා. මම දන්නවා සමහර කාන්තාවන් ගැප් ගත්තම ඔවුන්ට සමහර දේවල් අප්‍රසන්නයි කියලා කියනවා. අපි තව බොහෝ දේවල් කතා කරනවා නිල් පාට වගේම ඒ පාවිච්චි කරපු සංකේතේ වගේම තව බොහෝ දේවල් මේ කෘතිය ඇතුලේ තියෙනවා අපිට කතා කරන්නට. පාඨකයෙක් විදියට මට දැනුණු දේ ඔහු ලේඛකයා විදියට වෙනස් විදියකට කියවගෙන තිබුණා. මේ පොත කියවන ඔබට සමහර විට ඒ අපි කතා කරමින් සිටපු නිල් පාට ගැහණිය කියන එක නිල් පාට සහ ගැහණිය කියන එක තවත් වෙනස් විදියකට පේන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරන්නේ මේ විවිධ කෘති කියවා ගන්නට කියලා. ඒ නිසා අපි පුංචි විරාමයකට යන්නටයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පසුව නැවත හමුවෙමු. ඔය කවුරුත් තමන් කියන එකම කරන්නේ නෑ. ලෝකෙට පෙන්වන්නේ එක මූණක්. තමන් ළඟ තියෙන්නේ තව මූණක්. ලෝකයා දකින්නේ තවත් මූණක්. ඕක මම කියවපු පොතක සඳහන් වෙලා තිබුණා. පූජකවරු කියන්නේ තමන්ට කරන්න බැරි දේ ජනතාවට කරන්න කියලා දේශනා කරන වර්ගයක්. දේශපාලකයෝ කරන්නේ බැරි දේ කරන්න පුළුවන් කියලා මිනිසුන් රවටන එක. ඔබට පේන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. අමුත්තා කීදේ තුළ ඇත්තක් ඇති බව ලුකාට වැටහිනි. ක්‍රිස්තිනා වුවත් තමන්ට පෙන්වන්නේ එක මුහුණකි. ඒ මුහුණේ තමාට අකමැතියයි පෙන්වූවද ඇය තමාට කැමති බව ඇගේ යෙහෙලියකට පැවසූ විත්තිය ඒ යෙහෙලිය ලුකාට දිනක කීවාය. ගැහැණු එහෙම තමයි ලුකා කෙලින් කියන්නේ නෑ. මම දන්නවා ක්‍රිස්තිනා ලුකාට කැමති බොරු ආඩම්බරකමක් ඔය පෙන්වන්නේ. එදා සතුට වැඩිකමට ලුකා අයට වැඩිපුර කිරි බෝතලයක්ද දුන්නා මතකය. ඔබ මේ කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔබ බොහොම සරලව කියනවා. ඒ ගැන ඇත්තටම ගෞරවයෙන් යුතුව ඔබට කියන්නේ මේ අමුත්තා කියන කෙටි කතාව ඇතුලේ පුද්ගල ද්විරූපතාව කියන එක. ඔබ බොහොම හොඳට මතු කරනවා. මොකද එවැනි දේවල් සමාජයෙන් ගත්ත දැන් ඔබ කියවනේ සමාජයෙන් බොහෝ දේවල් ගන්න කියලා. අනිවාර්යයෙන්. දකින්න නැති පෙන්නන මුහුණු සහ නොපෙන්නන මුහුණු. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ඕක යටිසිත උඩුසිත කියලා. මම අද මනෝ සමාජීය වැඩසටහන් මෙහෙවන කෙනෙක්. ඉතින් අපි ඉගෙන ගන්නකොට අපි බොහෝ විට අපි මනෝ සමාජීය වැඩසටහන් වලදී අපි අත්දකින දේ තමයි අපිට මුහුණු අපිට පෙන්වන මුහුණු අපි ලෝකෙට පෙන්වන එක මුහුණක් අපේ සැබෑ මුහුණ සහ ඇත්තටම අපි ඒ වගේම ලෝකයේ අපිව දකින විදිය බහුරූපී. ඉතින් ඕක සාමාන්‍යයෙන් අපේ මනෝ සමාජීය වැඩසටහන ඉගෙන ගත්ත දෙයක්. ඉතින් ඒක මම සාමාන්‍ය සමාජයේදී අපි දකිනවා මේ හම්බෙන හැම මිනිහෙක්ම hina වෙනකොට ඒ hina වෙන්නේ මොකටද කියලා මට හඳුනා ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. උදාහරණයක් වශයෙන් අපේ Facebook එකේ කමෙන්ට් එකක් දාපුවා මේ කමෙන්ට් එක දැන් මේ ඔහෙ දාන්නම් වාලේද හිතෙන්ද එහෙම නැත්නම් දාන්න ඕන නිසාද එහෙම නැත්නම් අවංකවම දැම්මද කියලා ග්‍රහණය කරගැනීමේ ශක්තියක් මට තියෙනවා. ඉතින් අර මම ඒ නිසා තමයි ඔය අමුත්තා කතාවේදී එකම කතාවක් තුල සුමුදු මම
මේ සමාජය තුළ විවිධ දේ කියන්න උත්සාහ කරා. නමුත් අර මූලික ආකෘතිය බිඳෙන්නේ නැති විදිහට. ඔය කතාවත් මගේ ජීවිතේ අත්දකපු සත්‍ය සිදුවීමක්. ඒක මම අවසානයේදී කියලා තියෙනවා. හොල්මන් කියන ඒවා දැන් ඕක තියෙන්නේ ස්පර්ශ කරන්න බෑ. එයාත් එක්ක කතා කරන්න බෑ කියලා. නමුත් එයාත් එක්ක කතා කරපු කෙනෙක්ගේ අත්දැකීමක් තමයි මම ඔකට ලියලා තියෙන්නේ. එතකොට කවුරු හරි මට කිව්වොත් එහෙම මේ ලියලා තියෙන බොරු කියලා මට ඒ ගැන ගැටලුවක් නැහැ. මොකද මගේ යටිහිත දන්නවා, මගේ උඩුසිතත් දන්නවා මම මේ ලියලා තියෙන්නේ සත්‍ය දෙයක් කියලා. මම කිසි විටක ඔය ලියනකොට මේ රටේ සිදුවෙච්ච දෙයක් වෙනත් සංස්කෘතියකින් ලියද්දී මම ඒක ලියන්නම් වාලා ලිව්වනම් මම ඒකේ සෑහෙන ඒ ගැන සොයා බලලා විස්තර ගොනු කරගෙන ඇවිදින ක්‍රම පවා මම ඇවිදලා ඒ රිද්ම් එක ඒ රිද්මය ඇඟට අරගෙන තමයි හැම එකක්ම මම ලියලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම ඒකේ සමහර තැන්වල තියෙනවා නම් ඔහු කොණ්ඩේ පීරනවා කියලා මම ඒ කොණ්ඩේ පීරන එක මම පීරලා බලනවා අත යන්නේ කොහොමද කියලා. ඔබ ලූකට එහෙම කරනවා මුත්තලවා. ඔව්. ඒ කියන්නේ මම මේ හැම එකක්ම ලියන්න කලින් ඒක ස්වභාවිකවම සිද්ධ වෙන විදිය මම නාට්‍යකරණය කරපු කෙනෙක්. මම උසස් පෙළ කරේ නාට්‍යකරණය. මේ වෘත්තියෙන් වගේ සංගීත ශිල්පියෙක්. ඉතින් මට ඒකින්ද ඔය හැම එකම ඕක ඇතුළේ ගීතය නාට්‍ය දෙකම තියෙනවා. ඒ කියන්නේ කියවන කෙනෙක්ට යම් චිත්‍රයක් මවා ගන්නට ලූක මොන වගේද කියලා ඕකේ පැහැදිලි කරන වගේ ඌගේ ඇස් කොහමද, ඌ hina වෙන විදිය කොහමද, ඌගේ කොණ්ඩේ පීරන්නේ කොහමද, ඌ ඇවිදින්නේ කොහමද, ඌගේ උස කොච්චරද, ඌගේ මහත කොච්චරද, ඌ නිරෝතෙන් ඉන්නකොට මොන වගේද කියන එක. ඔය හැම එකක්ම කෙනෙක්ට කියවද්දී ලූකාව මවා ගන්න පුළුවන් ඒ කෙනාට හම්බ වෙච්ච මේ පරිකල්පනය අනුව. ඉතින් මම උත්සාහ කරේ මේ සත්‍ය කතාවක් කියවනකොට බොරුවක් නැතුව ව්‍යාජ දෙයක් කියන්නේ නැතුව ඒ සත්‍ය දේ රසවින්දනාත්මක. මොකද අද බොහෝ විට මම දැකපු දෙයක් සමුදු රසවින්දනය කියන එක මිනිසුන්ගේ බැහැර වී යනවා. මම මනෝ සමාජීය වැඩසටහන් මෙහෙවදී මම තරුණ අය සමග බොහෝ වැඩසටහන් කරනවා. මට පේන දේ තමයි වුන් වින්දනාත්මක දේට ඈත් වෙගෙන යනවා. මට අවශ්‍ය වුණා ඒ කියන්නේ වින්දනය හරි හැටි තේරුම් නොගැනීම. මොකද වෙලා තියෙන්නේ මෙහෙම දැන් සමහර අය ලියනකොට අමුෙන් ලියන අය ඉන්නවා. දැන් මම ටිකක් අමුෙන් ලියන්න මට බැරි කමක් නැහැ. අමුෙන් ලියන්න නැතුව මට අවශ්‍යයි ඒක ටිකක් උපමාවකින් විස්තර කරලා දෙන්න. මම හිතනවා එතකොට මේ යම්කිසි කියවන කෙනාට ඒකේ රසය වැඩි කියන එක. මම කෙලින්ම මේ මොකක් හරි විස්තරයක් කිව්වොත් එහෙම මම දැන් කිව්වොත් එහෙම ඔබ සුදුයි කියලා එතකොට විශේෂයෙන් ඒ කෙනාට හිතන්න දෙයක් නැහැ. ඒත් මම දැම්මොත් එහෙම ඔබ වැටකෙයියා මලක පාටට සමානයි කිව්වොත් ඒ අඩුගොනේ වැටකෙයියා මල හොයාගෙනවත් ගිහිල්ලා බලන්න හිතෙනවානේ මේ වැටකෙයියා මලක් කිව්වේ ඇයි කියලා. මට මගේ ශෛලිය ඉස්සරත් ඉඳන් මෙහෙමයි. මට ඕනේ හැමතිස්සෙම වර්ණනා විශේෂාන්තික වර්ණනා සහ කෙනෙක්ට ඒ කෙනාට මවා ගන්න ඉඩ හරිනවා කෙනාව. පරිකල්පනය. එතකොට ඒ කෙනාට සමහරට පහසුයි වින්දනාත්මකයි කියවනකොට. ඒ කියන්නේ ඔබ කෙටි කතාවලදී ගොඩක් දුරට උත්සාහ කරන්නේ රූපය මවන්නද? මවන්න විතරක් නෙමෙයි මට සමහර අය කිව්වා මේ කෙටි කතාවලට උපමා දාන්න නැහැ. මට කෙනෙක් කිව්වා ඔබතුමා ලියනවා නම් මේ අහවලාගේ කෙටි කතා කියවන්න ඔය වාගේ කෙටි කතාවල මේ උපමා දාන්න මම කෝ දාන්න නැති එකම තමයි මට කරන්න ඕන. මට කිසි කෙනෙක්ගේ ඒවා කියවලා ඒ විදිහට කරන්න කිසි උවමනාවක් නැහැ. මට අවශ්‍යයි මට මගේම ශෛලියකට මගේම ආවේනික දෙයක් හැබැයි රසවින්දනාත්මක බව රඳවගෙන ඒ දේ දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ එතකොට එතුමා කිව්වා ඔව් ඔබතුමාට එහෙම අයිතිය තියෙනවා. එහෙම අයිතිය තියෙනවා ඒක ඒ දේ වෙන්න ඕනේ නැහැ කියලා. මට එතකොට පුංචි මතක් වීමක් තියෙනවා. මොකද මම පාසල් කාලේදී මම කොහොම නාට්‍යකරණය කරා කියලා. ওই නාට්‍යකරණය කරද්දී අපිට නාට්‍යකරණය උගන්වනව එක ගුරුතුමෙක් මට මේ දුන්න ෂණිකව රංගපාන්න කියලා විනාඩි 5කින් රංගනයක් හදාගන්න කියලා මේ ශ්‍රීරිවාණි ජාතකේ අර මේ වෙලෙන්ද එද්දි ඒ දරුවා වෙලෙන්දව දකින දර්ශනය මට රංගපාන්න හදාගන්න ඕනේ කියලා. එතකොට මම තනිවම ක්‍රීඩාවක් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් එහෙම ක්‍රීඩාවක් කරනකොට තනිව කරන්න පුළුවන් ක්‍රීඩාවක් සොයාගන්න එපා. විනාඩි 5 දෙන්න හිතන්න. එතකොට අපේ කාලේදී තිබ්බ මේ අපි පොඩි කාලේ මේ බට්ට පනිනවා කියලා එකක්.
ඒකේ තියෙනවා ආසියත්තර බට්ට පහිනවා කියලා. මෙහෙම යනවා කකුල් දෙක පළල් කරනවා තියනවා බට්ටෙක් ගන්නවා. මං හිතුවා ටක් ගාලා ඒක කරන්න පුළුවන් විවිධත්වයක් තියෙනවා. මං ඊන් පස්සේ දැන් ඕක කරන බට්ට පහිනවා වගේ එහෙම කළා. මෙහෙම බලනකොටම අපු දෙක නවත්තලා මෙහෙනවා. මොකද්ද මේ තමුසේ කරපු ක්‍රීඩාව? ඉලමකින් ඇහුවා. මං සර්ට කිව්වා මේක මේ අපේ ගෙවල් පැත්තේ අපි පොඩි කාලේ කරපු සෙල්ලමක් කියලා ඒක. ඒතකොට එයාමට කිව්වා තමුසෙත් හරියට අර විලියම් ෆෝක්නර් වගේ අයසේ තමුසේ සම්මත තමුසට කැමති මම හිතන් හිටියේ තමුසේ කෝම් පිට්ටුවක් හදයි. එහෙම නැත්නම් එයා සර් හිතන් හිටපු දේ නෙමෙයි මම කරේ. ඉතින් මම විලියම් ෆෝක්නර් වගේ කියලා කිව්වට මට ඕක මතකෙ හිටියේ නෑ. හැබැයි ළමයි මට විහිළු කරා. පොඩි විලියම් කියන්නේ මගේ සීයාගේ නම. මට ඒ හින්දාම මතකෙ හිටියා. ඒක එහෙම අමතක වෙලා යද්දි කාලයක්. මම ඔය පොත් කියවද්දි විලියම් ෆෝක්නර් ගැන මට මතකෙට එද්දි මම ඔහු ගැන රිසර්ච් කරද්දි ඔහු කියනවා ලියන්න ශෛලියක් නැහැ. කාටවත් කියන්න බෑ ආහවල් විදිහට ලියන්න ඕනේ කියලා. තමන්ගේ සිතුවිලි කොලයක් මත අතුරන්න. පුළුවන් තරම් අතුරලා ඉවර වුණාමත් අතුරන්න. ඒ නිදහස් ලියවිල්ල කොහොමද කෙටි කතාවක් විදිහට ගොනු කරගන්න ඔබ මොන වගේ ආభాසයක්ද පරිචයක්ද කොහොමද ඒක කරගන්නේ? අන්න ඒකට තමයි මම කෙටි කතාවේදී ඔක යොදාගත්තේ අර දැන් මම කෙටි කතාවට අවශ්‍යයි කියන ඒ ශෛලීන් මගේ ගාව නැහැනේ. නෑ මම ඒක අහන්න හේතුව දැන් ඒ වගේ නිදහස් ලියවිල්ලකට ගැලපෙන මාධ්‍ය නවකතා. ඔව්. ඒතර කොහොමද මේ ලඝු කරගන්නේ මේ දේවල් ටික? මට හිතෙනවා කෙටි කතාව නවකතා නිදාහණය වගේ කෙටි කතාව නවකතාව කියලා මම වෙන් කරගන්න උත්සාහ කරේ නැහැ. මම උත්සාහ කරේ අර මට ආස කරන හැමදේම දාපු කතාව නිර්මාණය කරන්න. දැන් සමහර අය කිව්වා මේ කතාවල් ගැලපෙන්නේ මේ නව කතාවකට. සමහර අයව කියලා කිව්වා කෙටි කතාවලට මේ වගේ දිග වාක්‍ය දාන්නේ නැහැ ලකි. කෙටි වාක්‍ය වලින් මම කොහොමද දාන්නේ නැතිව තමයි මම දාන්නේ. මම කිසි දෙයක් අර මට එතකොට ආව විලියම් ෆෝක්නර්. එයා කියනවා එහෙම සම්මතයක් නැහැ. ලිවීමේ යම් කිසි ආකෘතියක් නැහැ. තමාට හැඟෙන දේ ලියන්න. නමුත් මම ওই විදිහට ලියන්න හේතු වුණේ කොහොමද කියන එක මටත් රහසක්. මොකද අර පුංචි කාලේ ඉඳන් මම ඔහොම ලිව්ව කෙනෙක් නිසා. නමුත් මම උසස් පෙළ කරද්දී ඒ ආපු අර උපමා ආభాෂයට මම දැඩි ලෙස ආදරය කරා. මම ඒ නිසා ওই කතාවේ සමහර ලිංගික දර්ශන පවා ඉතාමත්ම රසවත් විදිහට උපමා වලින් කියලා තියෙනවා. දැන් අපි දෙදෙනෙක් වාදයක් යද්දී මම ඔබත් එක්ක ඉතාමත් අදී ලෙස පරුෂ වචනින් අපි කිව්ව අපේ භාෂාවෙන් කුණුහරුපෙන් කියලා කතා කරෝතින් මට ඒ කුණුහරුප වලින් ලියන එක ලේසි. ඒ කුණුහරුප ටික ලියන එක ලේසි. ඒක නමුත් ඒ කුණුහරුප කියලා කිව්වත් එක මිනිස්සු ඒ කුණුහරුප වලින් බැනගන්නේ විවිධ විදිහට. කොළඹ ගැහණු දෙන්නේ කුණුහරුපෙන් බැනගන්නවා වගේ නෙමෙයි ගාල්ලේ ගැහණු දෙන්නේ බැනගන්නේ. ඒ වගේ නෙමෙයි වැල්ලේ දෙන්නෙක් බැනගන්නේ. ඒ වගේ නෙමෙයි අපේ ගෙවල් වල දෙන්නෙක් බැනගන්නේ. එතකොට මම හිතන් ඉන්න දෙන්නගේ කුණුහරුප ටික දාලා මේක ලිව්වොත් අර වෙනත් විදිහකට කුණුහරුප කියන අයට මේක එච්චර ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. නමුත් මම ඒක උපමා සහගතව දාපුවාම ඒ කෙනාට තම තමාගේ පරිසරයෙන් ඒ වපසරියෙන් එයාට බලන්න පුළුවන්. දැඩි ලෙස කුණුහරුප ගම එයා දන්නවා ඒගොල්ලන් දැඩි ලෙස කියන කුණුහරුප මොනවද. එතකොට එයාට ඒක රසය වැඩි. මම පුළුවන් තරම් උත්සාහ කරේ එහෙම දෙයක් අමුමෙන් නොදී අමුමෙන් දෙන එක අපි මිනිස්සු ආසයි. එතකොට ඇයි මේ විවිධ සංස්කෘති වලට මේව කොටු කරන්නේ? මම ඔබ වරහන් ඇතුළේ දානවා රුමේනියාව, ඉන්දියාව, රුසියාව, මොසපොටේමියාව. ඔහොම කියලා ඔබ වෙන් කරලා අපිට පොඩි දෙනවා සංස්කෘතික සීමාවක්. ඔච්චර නිදහස් මනසෙන් ඇයි මේ රටවලට අපිව සීමා කරන්නේ? සීමා කරන්න හේතුවනේ මේව ඔක්කොම මෙහි කතානේ. මට අවශ්‍ය වුණේ නැහැ මේ කතාව කියවලා කිසිම කෙනෙක් දැනගන්නවට මේ ලියලා තියෙන අහවලා ගැන කියලා. එක්කෙනෙක් දෙන්නෙක් දන්නවා. ඒ කියන්නේ මේ සමහර අයට මම කිව්වා මම ඔයාගේ අහවල් කතා ඔයාගේ ජීවිතේ කතාව මම ලියනවා. විරුද්ධත්වයක් තිබුණ නැහැ. උදාහරණයක් වශයෙන් මම ඒ කතාව ආවම මට කියන්නම් ඒ විස්තරේ මම ඔක තියෙන මාෂාගේ රහස කියලා එකක්. ඒ මාෂාව මගේ මේ පුත එලි දැක්වීමට. එයා මට රෑ කෝල් එකක් දීලා කිව්වා. දීර්ඝ කාලයක් තාත්තගේ අවධානයට ලක් නොවුණු දරුවා. දරුවෙක්. එයා කියනවා මම රෑ ගිහලා මේක කියවන්න ගත්තා මට ඇඬුණා. මම පොත බැලුවම මගෙන් හස්බන්ඩ් ඇහුවා ඇයි අඬන්නේ කියලා. එයා මුකුත් කියනවා නිදාගත්තා. මම උදේ ඔෆිස් ගිහලා කියවන්න ගත්තා. මට ඇඬුණා. මට කියවන්න බැරි වුණා. මට පස්සේ ඒක මම කියව ගත්තා කියලා.
ඉතින් මම ඒක නිසා මේක මේ පරිසරයෙන් ලිව්වොතින් මිනිස්සුන්ට හිතන්න ඉඩ තියෙනවා මෙහි නම් දාලා මෙහි ගම් දාලා ලිව්වොතින් මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙනවා මේ අරය ගැන දහවලා ගැනද කියලා. නමුත් මට අවශ්‍ය කරලා තියෙන්නේ ලෝකයේ කොතන හිටියත් අපේ හැඟීම් එකයි සුමුදු. ඒ වගේම මේ අත්දැකීම් එයාට විතරක් සීමයි කියලා අපිට කියන්න බෑනේ. නෙමෙයි. ඒක තමයි. එතකොට අපි කොහොමද ඒ අත්දැකීම ඇයට විතරක් ලැබුණු එකක් කියලා කියන්නේ? ඒකමයි වෙන රටකට අරගෙන ගියේ. ඇයට විතරක් නෙමෙයි. මේක ඇයගෙන් එහාට ගිය ලෝකේ හැම කෙනෙක්ටම තියෙන එකක්. ඒකයි මම මේ කතාව වෙනත් රටක ආකෘතියකින් ලිව්වේ. එතකොට දන්නවා වෙනත් රටක කෙනෙක්ටත් මෙහි අයටත් ওই සිද්ධියට මුහුණ දෙන හැම කෙනෙක්ටම ඕක දැනෙන්න පුළුවන්. හැබැයි දැනෙන විදිහට මම ලිව්වා කියලා මම විශ්වාස කරනවා. මේ ලෝකේ සිදුවීම් එකයිනේ. අපි මුහුණ දෙන විදිය විතරයි වෙනස්. සිදුවීම් එකයි. අපේ හැඟීම් එකයි කොතන හිටියත් දැන් ඔබ කලින් කතා කරන නිල් පාට සහ ගැහැණි එකෙත් එහෙමයි. මම වේලසන ඉඳන්ම ඒකට සූදානම් වෙනවා. මම දන්නවා අවසානයේදී ඇයව මුණ ගැහෙන්නට එන්නේ ಭಾರತ. එතකොට මම වේලසෙන් ඉඳන් මම අඳින්න ඕන ඇඳුම තීරණය කරනවා. ඇය ඒකේ කතාවේදී කියනවා ඇය හුලවාලි ඇඳුමක් අරගෙන කණ්ණාඩිය ගාවට ගියා. හුලවාලි ඇඳුමට බොහොම සරාගී එපා කියලා කියනවා. පස්සේ ඇය තවත් ඒ වගේ ඇඳුමක් අඳිනවා. කණ්ණාඩිය කියන එපා කියලා. ඒ සාඩියක්. ඒ කණ්ණාඩිය කියන්නේ තමන්ගේම හිත ඉඩ දෙන්නේ නැහැ එදා. සමහරවිට අපි කියනවානේ අර ටෙලිපති කියලා කියන්නේ. අවිඥානිකව දැනීම. අපිට දැනීමක් තියෙනවනේ සමහර විට. ඒ වගේම මයිගේ දාලා තියෙනවා ඇයට කිරි එරුණ කියලා. අවුරුදු ගානකට පස්සේ තමන්ගේ මේ තරුණ පුතා දැක්කම කිරි එරුණ කියලා. ඉතින් එහෙම සිදුවීම් මම අහලා තියෙනවා. ඉතින් මම මේ හැම එකක්ම අභව්‍ය නැහැ. අභව්‍ය නැහැ. අහලා තියෙනවා. අහලා තියෙනවා. ඒ වගේම එහෙමම උපල්ලප පිහිටලා එහෙමම තියෙන ඇත්තටම දේවල් අහලා තියෙනවා. ඇත්තටම අහලා තියෙනවා. මගෙන් ඕක තව කෙනෙක් ඇහුවා මේ ඔහොම උපල්ලප තියෙනවද කියලා. ඇත්තට මගේ කුඩා කාලේදී මාත් එක්ක ඇසුරු කරපු මගේ හොඳම මිතුරෙක්ට ඒ උපල්ලපෙත් නෝ ඕස්ට්‍රේලියාව වගේ. අපි ඔහුට විහිළු කරන්න උගේ නම කියන්නේ නම කියලා ඕස්ට්‍රේලියාව කියලා. නම කියන නම රංජිත්. රංජිගේ ඕස්ට්‍රේලියාව වල විහිළු කරනවාට. ඉතින් මට ඕක මතක තිබුණා. ඉතින් මං හිතුවා ඒ කියන්නේ ඒ විදිහට පිළිටන්න පුළුවන්. සමහර විට සමහර දරුවන් හම්බෙලා තියෙනවා සමහර දෙමව්පියන්ට ඔවුන් ඇසුරු කරපු චිත්‍ර ඔවුන් ඒ දවස්වල උන්ට මුණ ගැහිච්ච චිත්‍රවලට සමාන්තර වෙන විදිහට. ඒව මම මේ බොහොම ඉතාමත්ම මගේ බාල වයසේදී මට මගේ මනසට ඇතුල් වෙච්ච සිදුවීම්. එතකොට මම විශ්වාස කරනවා මම මේ ලියන්නේ බොරුවක් නෙමෙයි. අහවලට මෙහෙම දෙයක් සිද්ධ වුණා. දැන් මම නිල් පාට සාගේ හැණිකේ කියන ඔහු නිල් පාට ඇඳගෙන ඉද්දි මට වමන යනවා. මම දන්නවා මම හොඳටම දන්න කෙනෙක්. ඇය ගැබ් බාරගත්තාන් පස්සේ ඇගේ හස්බන්ඩ් ඇතුල් වෙනකොට වමන යනවා එයාට. එයා බය වුණා. මේ මොකද මේ වෙන්නේ කියලා. නමුත් වෛද්‍යවරු කිව්වා ඒක හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන සිදුවීමක්. ඒක ස්වභාවිකව අර අපි අර මේ දරුවන් ලැබෙනකොට කන්න ආස හිතනවා වගේ අප්‍රසන්න දේවලුත් තියෙනවා කියලා. ඉතින් ඔය හැම එකක්ම මගේ අර මනස ඇතුලේ තැම්පත් කරගෙන අවශ්‍ය තැන් වලට ඒ සත්‍ය තොරතුරු සමහර ඒ පුද්ගලයාගෙන මේ වෙන්න පුළුවන්. නමුත් සත්‍ය තොරතුරු ඒ ඔබලා තියෙනවා. ඔය එකක්වත් ඔය කිසිම එකක්වත් අසත්‍ය නැහැ. මනකල්පිතත් නැහැ. ඒ හැම එකක්ම මට බැරි මතක් නඩුවක් දැම්මොත් ඔප්පු කරන්නට මට පුළුවන් ඒ පුද්ගලයාම අරගෙන ඇවිල්ලා. එච්චටම සත්‍යවාදීව මම ඕක නිර්මාණය කළේ. අපි කියවා ගනිමින් සිටින්නේ උල්යානාගේ ආදරය කියන කෙටි කතා සංග්‍රහය. ඔබ අහගෙන හිටියා දේවා ලේඛකයා කියපු දේවල්. ඔහු මේ පවසනවා ඔහු මේ සමාජයෙන් තමන් ඇසුරු කරපු සමාජයෙන් ලබාගත් දේවල් ගැන. බොහෝ ලේඛකයන් තමන් දකින කියන දෙයින් ආభాසය ලබනවා. ඒව ලියලා තියන්නේ නැහැ කොහෙවත්. ඔහුගේ හිතේ ඒව වැඩ කරන්න පටන් ගන්නවා. තමන් ලියන්න එහෙමත් නැත්නම් නිර්මාණයක් කරන්න නාට්‍යයක් කරන්න සිනමාවක් මේ ඕනෑම එකක් වෙන්න පුළුවන්. ඒ තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ගේ අර නිරීක්ෂණයෙන් තමන් අත්විඳපු දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඒවා සේරම සමාන වෙලා තමන්ගේ නිර්මාණය ඇතුළට විවිධ විදියට අනුරූප විදියට ගොඩනැගෙන්න පටන් ගන්නවා. අප සහ ලේඛකයන් අතර තියෙන වෙනස ඒකයි. අපිත් මේ දේවල් සියල්ලම දකිනවා. නමුත් අපි ඒවා අමතක කරලා දානවා. ලේඛකයා
පසුකාලීනව Tamanට භාවිත වෙන්න පුළුවන් වෙන විදියට ඒවා තමන්ගේ මතක ගබඩාවේ තැන්පත් කරගන්නවා. ආරාධනා කරනවා තවදුරටත් රැඳී සිටින්නට කියලා. පුංචි විරාමයකට යමටයි සූදානම්. මහන්සියට තද නින්දක සිටි උර්මිලා ඇහැරෙන විට ඇය සිටියේ ඇයට නුහුරු කාමර කුටියකය. ඇය තවමත් මනමාලි ඇඳුමෙනි. හිරු අවරට යත්ති අවට පරිසරය මද අඳුරු රෙද්දක් පුරවා ගත්තා සේය. පුංචි පැල්පතක ගෝනි පැදුරේ නිදාගත් උර්මිලාට මේ යහන මත සුව පහසුවට නින්ද ගොස් තිබිණි. මම මේ කොහෙද? ඇයට ඉබේටම ඇසිනි. එකණෙහිම කොට තුවායක් ඇඟ දවටාගෙන නාන කුටයෙන් පැමිණි ගෝරිල්ලෙකු වැනි කන්නන් ඇය දෙස බලා සිටියේ පුංචි පොල් කිචි පැටවෙකු ඩැහැගන්නට මාන බලන කාක්කෙකු මෙනි. ඇත්තටම කපුටු පිහාටු පාටට හුරු ප්‍රමාණයේ ඉක්මවා පෘෂ්ටිමත් කලගෙඩියක් තරම් උදරයක් ඇති කන්නන් මැදිවියේ මිනිසෙකි. දේවාලවල අඹා ඇති රාක්ෂ රූපයක් වන් ඔහු දෙස මදක් බලා සිටියාය. තාත්තා කිව්වට මේ සෙල්ලම කලින් යෙහෙලියන් එක කළ සෙල්ලමට වඩා වෙනස් එකක් බව ඇයට වැටහෙන විට කපුටා පොල් කිචි පැටවා ගොදුරක් කරගෙන හමාරය. දැන් ඇයට උගෙන් බේරිල්ලක් නැත. මට ගෙදර යන්න ඕන. අම්මා ළඟට. අනේ මාමි මාව ගෙදර ගිහින් බස්සන්න. තාත්තා කිව්වේ මේක පොඩි සෙල්ලමක් වගේ විතරයි කියලා. අම්මා බය වෙලා ඇති. මගේ යාළුවොත් බලාගෙන ඇති. ඔබේ මේ කෙටි කතා 10ම 10 ඇතුළෙම ඉන්න කාන්තා චරිත ගැන ඔබ හරි මානවවාදී විදියකට බලනවා. කාන්තාව සමහර වෙලාවකට සමහර අය කියවා ගන්නවා විවිධ දැන් බමුණු කුලේ ඉඳන්ම ආවහම අපි කියන්නේ ඉතින් වරදි බැඳෙනවා කියලා නේ අපි අහගෙන එන්නේ. රතිකාමයෙන් පෙළෙනවා කියලා නේ ඉතින්. එතකොට එහෙම ගැහණිය දිහා ඔබ බලනවා බොහොම උපේක්ෂාවෙන්. මට හමු වෙන්නේ එකම තැනක විතරයි මේ කන්නන්ගේ කලින් බිරිඳ ෆාතිමා ගැන විතරයි ඔබ ටිකක් නපුරුව හැකින් බලන්නේ. මොකද මේ කාන්තාව දිහා මේ තරම් සුන්දරව බලන්න ඔබට හේතු වෙච්ච කාරණේ. කාන්තාව කියන්නේ පුරුෂය කියන්නේ දෙකම අපේ මේ මානේ ජීවත් වෙන දෙදෙනෙක්. අපි කාන්තාවන් විතරක් නෙවෙයි පුරුෂයන් දෙසත් මානවවාදී බොහොම හිතවාදීව බලන්නට ඕනේ. නමුත් මම සාමාන්‍ය පුද්ගලිකව මම හිතන දේ තමයි අපි කාන්තාවට අද ගරු කිරීම අඩුයි කියලා. මේ සමාජය තුළ කාන්තාවට මීට වඩා ගෞරවයක් කාන්තාවට විතරක් නෙමෙයි පුරුෂයන්ටත් මිනිසයන්ට ඒ ගෞරවය හිමි විය යුතුයි කියනකොට කාන්තාවක් විශේෂය කියන්නේ ඇය කවදාද මවක්. එතකොට අපි එහෙම කෙනෙක්ට මීට වඩා ගරුත්වයක් සහ බැඳීමක් තියෙන මොත් කාන්තාවන්ට يعني පහර ගැසූ මගේ නිර්මාණ තියෙනවා. නමුත් පොදු වශයෙන් ගත්තාම මම හිතනවා එහෙම ගෞරවයක් තියෙනවනේ කොටිම කියනවා දැන් ඔතනදී ඔය තියෙනවා මේ ඔය උර්මිලා ඊටමත්ම බාල වයසෙන් මේ අවුරුදු 14 මේ මදුසමයට ගෙනියන්නේ මේ මිනිස්සයා මේ මිනිස්සයාට වයස 50කට කිට්ටු වෙන්න ඉන්න වයස එයාව මම මවලා තියෙන ඔහු හරියට නිකන් අර රාක්ෂ රූපයක් වගේ කියලා කළු මහත ඒ වගේ අර හිත ඇදී යන කෙනෙක් නෙවෙයි කියලා. එතකොට එතනදී ඔවුන් දෙන්නගේ මදුසමයගේ ලිංගික අවුරුදු 13ක ළමෙකුයි අවුරුදු 50ට කිට්ටු කරපු මිනිහෙක්ගේ ලිංගික දර්ශනයක් මට අමුවේ ලියන්න උනොත් එහෙම ඒක කොයිතරම් කාන්තාවකට කරන අසාධාරණයක්ද එහෙම නැත්නම් ඒ සිද්ධියට කරන අසාධාරණයක්ද එහෙම නැත්නම් කුඩා ළමෙක්ට කරන කොච්චර අසාධාරණද මම හිතුවා. මම ඒක ඊටාත්ම සූක්ෂම විදියට කපුටෙක් සහ පොල් කිචි පැටියෙක් කපුට පොල් කිචි පැටියෙක් විනාශ කරන එක සංසන්දනය කරලා ඇයයි ළමයව එයාත් එක්ක ලිංගිකව හැසිරෙච්ච විදිහ ඇත්තටම කියනවා නම් ඒක දූෂණය කිරීමක්. එයා කැමැත්තෙන් හිටිය එකක් නෙමෙයි. ඒක මම ඊටාත්ම බොහොම මේ කෙනෙකුට කියවනකොට මවාගත්තු තින් පොල් කිචි පැටියෙක් කාක්කේ කනව දැක්කම අපිට කොච්චර හැඟීමක් ඇති වෙනවද? අපිට පොඩි වේදනාවක් ඇති වෙන පුංචි පැටියෙක් සතෙක් කනකොට. අන්න ඒ වේදනාව
මම ඒ සංසන්ධනය කරා ඇත්තට ඒක මට අමුමම එළියන්න තිබ්බා. ඇගේ සියලුම දේවල් අමුමම ලිව්වනම් එහෙම ඒක හරි අප්‍රසන්නයි කියලා මට හිතුණා. මට හිතුණා ඔන්න ඔය අප්‍රසන්නතාවයෙන් ලියන දෙයට මම එහාට ගිය දෙයක් දෙන්න ඕන. අපිට පුළුවන් වෙන ඕන දෙයක් ඊට වඩා ගැඹුරට හිතලා ඊටත් වඩා දැන් එතකොට කෙනෙක්ට ඒක මවා ගන්න පුළුවන් පුදුම විදිහට. මේ ළමයාව මේ මිනිහ කොහොම දූෂණය කරන්නේ නැද්ද කියලා. ඒ කෙනාට ඒක අයිති එතකොට. විවිධ පරිකල්පන වලට ඉඩ තියෙනවා. විවිධ විදිහට. ඒ කෙනා දන්න විදිහට ඒ ළමයාව නිරුවත් කරපු ආකාරයේ කැමති විදිහට එයාට හිතා ගන්න පුළුවන්. මම ඒක තීරණය කරන්න යන්නේ නැහැ. මම දීලා තියෙන්නේ පොල් කිචි පැටියෙක්ව කනවා වගේ කියලා. මම එතනදී ඒ වගේම හැමතැනකම කාන්තාවට ඔබ කිව්වා වගේ ඒ වගේ තව අවස්ථාවක් එනවා මේ අතන උල්යානාගේ ආදරයකෙත් මගේ කතාව ආකෘතිය ගෙන ගියේ අවසානයේදී මේ ලිපියෙන් නවත්තන්නට. ලිපියෙන් නවත්තන්නට ගිහිල්ලා නමුත් ඔබ නැවත මට හිතෙනවා මගේ බිරිඳත් ඕක කියවනවා. මගේ බිරිඳත් කියනවා මෙච්චර හොඳ ගැහණියෙක්ව ඇයි යන්නේ ඔයා මේ වගේ තත්යකට ඇදලා දැම්මේ කියලා. මං කව මමත් මේ ඒක හිතමින් තමයි ඉන්නේ කියලා. ඔබ කන පිට මහරවනවා අවසාන මම අවසානයේ ඊට පස්සේ අවසානයට හරවන්නට මම කල්පනා කරනවා මම කොතනටද මේක අවසානයට හරවන්න ගේන්නේ. එතකොට මට ආයෙ අර බාල කාලයට ගිහිල්ලා මගේ සිතුවිලි වලින් එකක් මම ඇදලා ගන්නවා. ඒ වගේ සිද්ධියක් මම දැකපු සිද්ධියක් ඒ වගේ මිතුරෙක් මම මගේ මේසෙට ගේනවා මගේ පෑන ගාවට. ගෙනල්ලා මං කල්පනා කරනවා එහෙනම් මූ වගේ වෙන්නට ඕනේ මේ මුගේ මිතුරා. ලස්සවෙන්කෝගේ මිතුරා මේ වගේ. එහෙනම් මට පුළුවන් ඒක එහෙම වෙන්න බැරිද? එහෙනම් මම නැවතත් අර කළු චරිතයක් නොකර ඇගේ ගෞරවය මෙච්චර කොන්වෙන්ට් එකේ හැදිලා ආපු කාන්තාවක්ව මං මෙහෙම කරන එක වැරදි කියන එක මට හිතුණා. මම නැවතත් මුළු කතාව කන පිට හැරෙන විදිහට ඒ අවසානයේ නිම කරා. ඒක නිම කරන්න එකකට මම සතුටු වුණා. මොකද අදත් ඒ වගේ මානසික රෝගීන් අපිට හම් වෙන මානසික විකෘතිතාවයෙන් මිනිස්සුන්ට බොරු කියන. ඒක තියෙන්නේ ඇත්තටම ඔහු මවාගෙන ඒ ගෑනිත් එක්ක ඉන්නවා කියලා ඔහු වින්දනාත්මක වින්දනයක් ලබනවා. අද ඔයගලන්ට මුණ ගැහෙනවා ඇති ඒ වගේ මිනිස්සු අනන්තවත්. ඊ타මත්ම හොඳින් කොළුපගව කතා කර පමණින් තවත් කෙනෙක්ට ගිහිල්ලා පවසන්නට පුළුවන් මට ග්‍රහණය කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් හරි කෙනෙක් අපේ වචනින් කියනවනම් තම පහත් වචනෙන් අර අමුවෙන් කියනනම් පැනලා දෙනවා කියලා. මම අන්න එතනට විරුද්ධයි. අර ඒ වගේ කරන්න එපා. ඒ වගේ මිනිස්සු අතරේදී අපි එතන තියෙන සැකය, ආදරය, සැකය ඔය කතාවක් ඇතුලේ සුමුදු ජීවිතයෙන් අපිට ගන්නට පුළුවන් බොහෝ දේ එක කතාවක් අස්සේ මම ගාක් ඔබලා තියෙනවා. හැබැයි එක කතාවක් අස්සේ ගොඩක් එබුවට පාට නූල් වලින් හැදුවට ඒ පාට නූල් ඔක්කොම එකතු කරලා ඒ ගොතපු මේ රටාව බොහොම මේ නිර්මාණාත්මකව මම ගෙතුවා කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබට තියෙන ආදරය ගැන මේ බොහොම දැඩි විශ්වාසයක්. ආදරේ තියෙනවා නම් සියල්ල රැකෙනවා කියලා. මට හිතෙනවා බොහෝ රාකිලා වගේ චරිතත් අමතක කරලා මට හිතෙනවා ඊටත් වැඩිය ගැඹුරු තැනක ඔබ ඉන්නවා කියලා අන්න ලීසාගේ සූපසාත්තර එකේ. එතකොට ඔබ ඒ තරුණයව නැවත ගෙනල්ලා අවන්හලෙන් කෑම ගෙනාවත් මේ ගැහණිය මාව රැක්කයා කියන තැනින් ඔබ ආදරේ රකින්න. ආදරය ගැන මෙච්චර විශ්වාසයක්. සාමාන්‍ය ගොඩක්ලාට මනෝවිද්‍යාවේදී කියන්නේ දෙන්නෙක් එකතු වුණාම වැඩි කාලයක් ඉන්න බෑ. ඔවුන් වැඩිම මොහොතින් අවුරුදු 4-5ක් එහෙම නැත්නම් ඉඳී ඊට පස්සේ ඔවුන්ට උන් නීරස වෙනවා, උන්ට එපා වෙනවා. එකට වැඩි මොහොතේ අවුරුදු 5යි ඉන්නේ. හැබැයි අවුරුදු 5ක් හිටියොත් කාලයක්ම ඉන්නවා කියලාත් එහෙමත් සමාජ මත තියෙනවා. මම විශ්වාස කරනවා අපි හැම එකක්ම සංසන්දනය කරන්නේ මේ ලිංගිකත්වයත් එක්ක. ආදරය කියන එක ඒක අභිභවාගිය හැඟීමක්. ආදරය කරා නම් කවදාවත් නීරස වෙන්න විදිහක් නැහැ කියන විශ්වාසයේ මම ඉන්නවා. ඒ ආදරය කරා නම් කවදාවත් ලිංගිකත්වයේ මදි වුණා කියලාවත්, රුව අඩු වුණා කියලාවත්, මුදල් අඩු වුණා කියලාවත් අපිට නීරස වෙන්නේ වෙන් වෙන්න පුළුවන්. නොගැලපීම නිසා වෙන් වෙන එක වෙනම දෙයක්. නමුත් ආදරය කියන එක මම හිතනවා අඩු වෙන්නේ නැහැ. මොකද ඒකදී මම එතනත් මම ගත්තේ කාන්තාවගේ වටිනාකම. දැන්
ඕක ලියන්නත් මට විශේෂ හේතු කීපයක් තිබුණා. ඒ කියන්නේ මේ මගේ හොඳ මිතුරෙක් ඉන්න ඔහු හැමතිස්සෙම යනවා මේ ප්‍රොපෝසල් වලට. මේ මංගල ඉතින් මං ඔහුට කිව්වම ඔච්චර හොයන්න නැතුව හොඳ කෙනෙක් අසාද බඳින්නකම ඔක නම් මචං මම කෙනෙක්ව හොයන්නේ මම මේ ඇමරිකාල රට යනවා ගියා මගේ අම්මලාව බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට මං ඇහුවා ඔයා මේ හොයන්නේ මේ සර්වන් කෙනෙක්වද කියලා. එතකොට කිව්වා නෑ හොඳට උයන්න පුළුවන් කෙනෙක් ඉතින් බැන්දම ඒක පහසු වෙන කියලා කියනවා. ඉතින් මං හිතුවා එහෙම මිනිස්සුත් අපේ අතර ඉන්නවා. ඉතින් මේ බඳින්නේ ආදරයටවත් මේ ලිංගික වුමනාකටවත් එහෙම නෙමෙයි මේ තමාගේ දා ජීවිතේ සමාජයත් එක්ක පේන්න කාලා බීලා ඉන්න එයා උයනව කරනවා ඒ පහසුකම නිසා. ඉතින් මම ඔය අතරේදී තමයි ඔය මේ මංගල යෝජනාව ඒක ඔබ මානුෂීය ආලේපයක් තවරනවා. අනිවාර්යයෙන්ම. දැන් ඒකෙදී මම ඒකෙදී එලියාගෙන එද්දි මගේ මුලින් ඔබ කිව්වා වගේ තිබුණේ අන්තිමේදී තරුණ රැවටෙනවා කියන එක. එතනින් කතා ඉවර කරන්න. ආයේ මං රැවටිලා කතා ඉවර කරන්න කියලා මම හිතුවා රැවටුණත් ඇයි බැරි හිතන්න මෙයාගේ යහපත් හොඳ පැත්ත ගැන. අපි දෙන්නෙක් එකට ඉන්නකොට අපි හැමතිස්සෙම අනික් කෙනාගේ වැරදිම දකිනවනේ. අපිට ඇයි බැරි යාගේ හොඳ පැත්තක් දැක ගන්න. දැන් බිරිඳක් ස්වාමි පුරුෂයෙක් ගත්තම ඒ මනුස්සයා මෙහෙම එයා බොනවා මෙහෙම කරනවා යා කියන. අර ඒක නගනේ කෑ ගහනවා කට ගහනවා ආස්ති කරනවා. එතකොට ඒ අතරේදී අපිට හොයලා බලුවොත් මෙයාගේ හොඳ ටික මොකද්ද? මම අසනීපයක් වුණාම බෙහෙත් කෙනක් දෙනවා. පළස්තරයක් දානවා. ඒව කරනවනේ අනිවාර්යයෙන්ම. මම මොනවා බීලා කෑ ගැහුවත් උදේට අමාරු වුණොත් ගොප් තේක හදාගෙන එනවා. ඇයි අපිට බැරි හොඳ පැත්ත හිතන්න කියලා. මම හිතුවා මේකෙදි ඔහුට මේ පුළුවන් වෙනවා රොජරට පුළුවන් වෙනවා මෙහෙම රැවට්ටුවත් මගේ මේ හැම දෙයක්ම ඔක්කොම හොයලා බලලා කරන මේ හොඳ පැත්ත මම එයාට ආදරය කරන්න ඕනේ. කියන්නේ එයාගේ හිත රිද්දන්නේ නැතුව එයාවත් නොරිදවා මගේ වැඩෙත් කරගෙන අර සේවකයාට කියනවා ඔයා මේක ගෙනත් දුන්න විදියට මම ගිහින් දෙන්නම්. ඔබ හිතන්නේ ආදරේ පරිත්‍යාගයක් කියලාද? අනිවාර්යයෙන්ම ආදරය කියන්නේ දෙන දෙයක්. අපේ මිනිස්සු ආදරය දෙන්නේ ගන්න බලාගෙන. එතකොට අපි මේ හිඟන්නේට සල්ලි දීලා දෙන්නේ ආදරය ඒක නැකරේ අනුකම්පාවක් ආදරයක් නිසානේ. ඒ හිඟන්නකින් අපි බලාපොරොත්තු වෙනවා ආයේ ආපිට ඇවිල්ලා පහෝදා මට ඒකට මොකක්ද දීලා යයි කියලා. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ආදරය කියන්නේ දැන් සමහර අයගලන් කියනවා ආදරය කියන්නේ ආදරය ඇති වෙන්නේ දැක්කම එන හිත යන එකට කියලා. වෙන්න පුළුවන්. ඒ හිත යන්නේ රූපෙට. ඒක ආදරය නෙවෙයි. නමුත් ඒ රූපෙට හිත ගිහිල්ලා ඒකත් එක්ක යට ඇති වෙන ආදරය රූපේ නැති වුණත් ඉතිරි වෙනවා. රූපේ නැති වෙලා ගියත් ඒක ඉතිරි වෙනවා. ඒක මම ජීවිතේ අත්දැකපු දෙයක්. මගේ හොඳ මිතුරෙක් හිටියා. ඔහු එතරම් ලස්සන කෙනෙක් නෙමෙයි. ඔහුගේ පෙම්වත ඉතාමත්ම සුරූපී. සුරූපී කෙනෙක් අන්තිමේදී මගේ මිතුරා ලස්සන නැති වුණාට හොරි කඩවසම්. ඔහුට පෙනුමෙන් අපි කියන නලු පෙනුමක් නෙමෙයි නමුත් ඔහුට හරි කඩවසම් රූපයක් තිබුණා. ඒ නිසා වෙන්නේ සමහරට ඒ සුරූපී පෙම්වතියක් යාට ලැබෙන්නේ නැත්තේ. නමුත් උන් දෙනා හරි ආදරේ. කොමරි ලොකු කලක් යන්න කලින් පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඔහුව පිච්චිලා ඔහු විකෘති වෙනවා. කොමරි ඉතින් ඉන්පස්සේ අපිට මොන ගහන්නේ උන්ගේ වෙඩින් එක දවසේ. උන් දෙනා විවාහ වෙනවා. ඒ විවාහ වෙන දවසේ මට කියන අතන හිටු මිතුරෙක් අර ෆොටෝග්‍රාෆ් එක ගන්න ගියාම ඒ ෆොටෝග්‍රාෆ් ගන්න එකෙක් කිව්වලු ඇයි බම් මේ කියන්නේ මේ වගේ එකෙක් බැන්ද කියලා. ආදරය. රූපෙට ආදරය කරා නම් ඇය ඔහුව අතහැරලා. ආදරය කියන එක ඉතිරි වෙනවා. රූපේ අපි රූපයට වෙන්න පුළුවන් මුලින්ම ලං වෙන්නේ. නමුත් ආදරය කියන එක ගොඩනගුණට පස්සේ ඒක හරි පූජනීය. ඒක හරි අපිට කිසිම කවියෙක්ටවත් ගීත රචකයෙක්ටවත් ලියලා මේක මෙහෙමයි කියලා නිම කරන්න බැරි හැඟීමක්. කවුරු හරි කරනවා නම් එහෙම ආදරය කියන්නේ මේකයි කියලා ඒක කරන්න බෑ. ඒක වතුර වගේ. ඔබේ බොහෝ කෙටි කතාවල තියෙනවා එක ආදරයයි. ජීවිතේ ඇති වෙන්න පුළුවන් එක ආදරයද? ඔව් මම ඒක විශේෂිකට ටජ් මහල්ට අරුතක් කියන එකේදී. අපි දන්නවා ටජ් මහල් කියන එක. ඒකයි අරුණුයි දෙන්නයි. ටජ් මහල කියන එක තමයි ඉන්දියාවේ ආදරේ ලොකුම සංකේතය. ඒ විතරක් නෙවෙයි වැලන්ටයින් සම්මානෙත් ඔබ ඒ වගේ දෙයක් කරනවා. පුංචි සැක දේවල් ආවත් ඔව් හර්බිගෙන් පොඩි දෝෂාරෝපණ ආවත් ඔව් මම එතනදී ගත්තේ වෙන දෙයක්. දැන් මම වැලන්ටයින් මේ
ටජ් මහල්ට අවුරුද්දක් එකේ නව අවුරුද්දක් එකේ මම ගත්ත ටජ් මහල්ට මම නව අවුරුද්දක් දෙන්න නම් දැන්ට අවුරුද්දක් තියෙන්න එපේ ටජ් මහල්ට. දැන්ට තියෙන අවුරුද්ද තමයි ආදරේ මහා සංකේතය. ඒක ආදරේ සංකේතය කියලා කිව්වට ඒ ආදරේ ඒ පෙම්වන්තය ඒක ගොඩනැගී ඔහුගේ දෙවනි පෙම්වතිය වෙනුවෙන්. ඇය මිය ගියාට පස්සේ ඔහු තව කෙනෙක් ආසාද බඳිනවා. ඉතින් මහා ලොකු ආදරයක් තිබිච්ච කෙනෙක් නම් ඔහොම ගෑනුන්ව මාරු කරන ලොකු ආදරයක් තිබිලා නැහැ කියලා තමයි මට හිතුනේ. ආදරේ වෙනුවෙන් ඒ කියන්නේ එකපාරයි ආදරයක් ඇති නෑ ආදරේ එකපාරක් විතරක් නෙමෙයි එහෙම කිය මම සම්මතයකට එන්නේ නැහැ. නමුත් ආදරේ කියලා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ මවගේ මාව මගේ ආච්චි අඳින්නේ සුදු. ඒ කරාබු දාන්නේ නැහැ, මාලා දාන්නේ නැහැ, මුකුත් දාන්නේ නැහැ. මම දවසක් ඇහුවා "අයියා ආච්චි ඒ සුදුම අඳින්නේ." එතකොට කිව්වා පුතා සියා තාත්තා මරුණට පස්සේ මම මාලවල මුකුත් දාන්නේ මං ආදරේ මගේ එකම එයා ආදරේ කියන වචනේ පාවිච්චි කරේ නැහැ. මං එයාට තමයි ගොඩක් කැමති. එයා මගේ ජීවිතෙන් වෙන් වුණාට පස්සේ මම මේ මාලවල දාන්නේ පාට ඇඳුම් අඳින්නේ නැහැ. මම සුදු අඳින්නේ කියලා කිව්වා. ඉතින් එහාට මම එයාට මුකුත් කියන්නේ නැහැ. ඉතින් මට මේක ලියන් ඇති මට හිතුණා එහෙනම් මේ ටජ් මහල්ට වඩා මගේ ආච්චි කොච්චර වටිනවද? මේ මිනිස්සයා මං එයාට එහෙම දෝෂාරෝපණය කරන නෙවෙයි. ඔහු ආදරේ සංකේතය ඒක කියලා ඔවුන් කිව්වට ආදරේ සංකේතය ඒක වෙන්න බෑ. ඉන් එහාට ගිය. ආදරේ වෙනුවෙන් ඔහු කැප වෙලා නැහැ. මේ මෑණි මැරිච්ච ගමන් තව කෙනෙක් බඳිනවා එයා. ආදරයට කැප වුණා නම් ආදරේට ලං වුණා නම් ඔහු ඒ ආදරේ වල ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මෝඩයෝ කියලා සමහර මිනිස්සු කියනවා ඇති. හැබැයි එහෙම ගියා කියලා තව කෙනෙක් විවාහ වුණා කියලා ඌ ආදරය කරේ නැහැ කියලා මම චෝදනා කරන්නේත් නැහැ. නමුත් මම ආදරය දකිනවා එහෙම ඉන්නේ ආදරය අර ඊට වඩා ටිකක් මට්ටම ඉහළයි කියලා මට හිතුණා. එතකොට මේට වඩා මගේ කතාවේදී රේඛා ඇයි ගණිකාවක් කියලා එයා සමාජයේ නලගණක් වෙලා මිනිසුත් එක්ක බුදියගෙන තැලිලා පොඩි වුණේ. වෙන මිනිසුත් එක්ක යන්න නෙමෙයි. ඒ ආශාවට නෙමෙයි. අර තමන්ගේ ආදරය කරන පෙම්වතාව බේරගන්න. මම ඒ වගේව දැකලා තියෙනවා. මම සංගීත ශිල්පියෙක් නිසා මම සමාජ ශාලාවල ලාතේශයෙන් ඒ වගේ මට මුණ ගැහලා තිනවා. ඒක කතා කරලා තියෙනවා. ඒ නිසා මට හරි පහසුයි ඔය වගේ චරිත කොට නගන්න. අවසාන වශයෙන් කාලය අපිට හරස් වෙනවා. සංගීතයෙන් යන්න බැරි තැනක් ස්පර්ශ කරන්නද කෙටි කතාවට ආවේ? නෑ මගේ සංගීතෙනුත් මම ස්පර්ශ කරේ මේ ආකාරයෙන්ම ආකෘතියක්. මගේ ගීතවල තියෙනෙත් මේ විදිහම එකක්. නමුත් අභාග්‍යයකට අද අය රස විඳින්න ඉල්ලගන්නේ ඒ වගේව නෙවෙයි. නමුත් ඒකේ කියලා මම ඉල්ලන දේ දෙන කැමති රචකයෙකුත් නෙමෙයි. ඒ මගෙන් ඉල්ලන්නේ අයිස්ක්‍රීම් ගීතයක් නම් මම අයිස්ක්‍රීම් ගීතයක් දෙන්නේ. අයිස්ක්‍රීම් ගීතය දුන්නත් මම ඒක දෙන්නේ. වෙනත් ආකාරයක රසයක් ඒකට ඇති කරලා. ඉතින් ඔබ මේක කියවුවොතින් අපිට දැනේවි දැන් මේක මෙසොපොතේමියාවේ ආදරයේ කේදී මම අතිශය ආදරය ගැන දැන් ඒකේ තියෙන එක පුරුෂයෙක්ට ගැහණු දෙන්නෙක්. ඒක සත්‍ය කතාවක් නිසා මට වෙනස් කරන්න බෑ. ගැහණු දෙන්නෙක්. නමුත් ඒක එක තැනක තියෙනවා දෙන්නෙක් ඊටත් වඩා වැඩි. රාකිලා ශිල්පා ඊටත් වඩා වැඩි. නමුත් ඒකේ පෙන්වන එක තැනකදී තමන්ගේ මූලික භාර්යාවන් දෙදෙනා තමන්ගේ ස්වාමි පුරුෂයව බෙදා ගන්නවා ගහක පැලයකට. මම බැලුවා මේ ගහක පැලයකට මෙයාව බෙදා ගන්න තරම් මොකද්ද මේ ගහේ තියෙන වටිනාකම. මම මාස ගාණක් ඒක හෙව්වා. හොයාගත්තට පස්සේ ඒක පොත කියවන අයටම ඉතිරි කරනවා මොකද්ද මේ පැලේ තියෙන වටිනාකම කියලා. ඉතින් යන්නේ ඒ වගේ මම හිතන්නේ මේක තුල මේක කියවන කෙනාට ඔබ කිව්වා වගේ ලෝකේ වටේ රුසියාවට, රුමේනියාවට, ඉන්දියාවට, එංගලන්තයට බොහොම සුන්දර විදිහට රවුමක් ගිහිල්ලා එන්න පුළුවන් නිර්මාණයක් මම දුන්නා. මම හිතනවා මෙතෙක් දක්වා අපේ මේ කියවපු රසිකයන්ට නොලැබිච්ච රසයක්. මං කියන්නේ මාව අතිශයින් පුම්බන්න කියලා. මං එහෙම කැමති කෙනෙකුත් නෙමෙයි. මට එහෙම පිම්බෙන්න ඕනෙත් නැහැ. නමුත් මම වෙනස් වෙන කෙනෙකුත් නෙමෙයි. මේ මගේ ලකී දේවාගේ ශෛලිය, ලකී දේවාගේ ආදරය කොටින්ම කිව්වොත්. අපි අද පොත හිතේ වැඩසටහනින් සාකච්ඡා කරේ උල්යානාගේ ආදරය. අමුතුම කෙටි කතා 10ක් ඔබට තියෙනවා කියවා ගන්නට. ලේඛකයෝ තමන්ගේ ජීවිතයේ විවිධ දේවල් අපි ඉස්සෙල්ලත් කතා කරා වගේ විවිධ තැන්වලින් උකහා ගන්නවා.
නාරායන් කඩපිල්ගානේ රස්තියාදු වෙනවා ඉන්දියානු මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගැන ඉගෙන ගන්නට සහ ඔහුගේ නිර්මාණවලට ඒවා පාදක කරගන්නට. ලකී දේවා මේ ලේඛකයාත් සමාජය ඇසුරේ විවිධ දේවල් හොයාගෙන යනවා. ඒවා විවිධ තැන්වල ස්ථානගත කරනවා. ඒ ස්ථානගත කිරීමේ අමුත්තක් තියෙනවා. ඒ තමයි රටවල සංස්කෘතීන් ඇතුලේ යොහු ඒවා ස්ථානගත කරන්නේ. ඒ කියන්නේ අන්තර් සංස්කෘතික ගමනක් ඔබට යන්න පුළුවන්කම තියෙනවා මේ කෙටි කතා සංග්‍රහය හරහා. ඒ නිසා කියවා ගන්නට ආරාධනා කරනවා ලකී දේවාගේ උල්යානාගේ ආදරය කෙටි කතා සංග්‍රහය. අද පොත හිතයි වැඩසටහනින් අපි සමු ගන්නට සූදානම් වෙන්නේ. අලුත් වැඩසටහනකින් ලබන සතියේ හමු වෙමු.